අයිබෝන් පුතේ අපි සාකච්ඡා කරන්න යන්නේ මේ වර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂයේ සියලුම කොටස් ආවරණය වෙන විදිහට ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් පුතේ මම මේ ඔයාලට දීපු ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න 80ක් තියෙනවා. ඒ වගේම ගිණුම් කරණයේ ප්‍රශ්න, ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න හැම එකක්ම තියෙනවා පුතේ. ඒ කියන්නේ සියලුම පාඩම් ආවරණය වෙන විදිහට. ඒකේ අපි අද මුලින්ම බලමු බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. හොඳයි. ඒ තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ පුතේ ඔයාලගේ විභාගෙට අවශ්‍ය කරුණු කාරණා නැවත මතක් කරගන්න තමයි මේ ප්‍රශ්න පත්‍රය ඔයාලට දීලා තියෙන්නේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ආහාර තාක්ෂණවේදී උපාධිධාරණයක වන මිහිරි දේශීය නැවුම් පළතුරු අලෙවිකරන වෙළඳසැලක් පවත්වාගෙන යන්නේය. ඒ ප්‍රදේශයේ සිටින කාබනික පොහොර භාවිතා කරන පළතුරු වගා කරන ගොවීන්ගෙන් පළතුරු මිලදීගෙන ඒවා ප්‍රනීත්ගේ යාපන ශාලාවට සහ පාරිභෝගිකයන්ට අලෙවි කරයි. මිහිරිගේ පළතුරු වෙළඳසැල සපුරාලන උවමනාවක් වන්නේ. උවමනාව. මෙයා නැවුම් පළතුරු අලෙවි කරන වෙළඳසැලක් පවත්වනවා. එතකොට එයාගේ වෙළඳසැල තුල තියෙන්නේ පළතුරු. එතකොට උවමනාවක් ගැන අහන්නේ එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 3. අඹ. ආහාර කියලා කියන්නේ මෙතන එතකොට අවශ්‍යතාවය. ජෑම් ව්‍යාපාරය තුල සකස් වෙන්නේ නැහැ. සෞඛ්‍ය කියන්නේ අවශ්‍යතාවයක් මේක අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ අඹ කියන එක තමයි උවමනාව වෙන්නේ. මෙම සිද්ධිය සඳහන් මිහිරිගේ පළතුරු ව්‍යාපාරය. මිහිරිගේ පළතුරු ව්‍යාපාරය එයා පුතේ ප්‍රදේශයේ සිටින කාබනික පොහොර භාවිතා කර පළතුරු වගා කරන ගොවීන්ගෙන් පළතුරු මිලදීගෙන. එතකොට මිහිරි නිෂ්පාදනය කරන්නේ නැහැ පළතුරු. එයා වෙන කෙනෙක් නිෂ්පාදනය කරපු දෙයක් අරගෙන ඇවිල්ලා විකුණනවා. එතකොට ඒකට අපි කියන්නේ සේවා සපයන ව්‍යාපාරයක් කියලා. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් නෙමෙයි. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය මිහිරිගේ පළතුරු ව්‍යාපාරයේ ශක්තියක්. ඇය හිතලා තියෙනවා පුතේ ශක්තිය ආහාර තාක්ෂණවේදී උපාධිධාරණියක්. ව්‍යාපාරයට හොඳ දෙයක්. ඒ නිසා මේකට අපි කියනවා ශක්තියක් කියලා. එහෙනම් පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර උපාධිධාරණියක් වේ. කාබනික පොහොර භාවිතා කළ පළතුරු නිෂ්පාදනය කරන ගොවීන් සිටීම මේක පුතේ බාහිර පරිසරය. අපි කියන්නේ අවස්ථාවක් කියලා. ඒක නෙමෙයි. මේක තමයි අභ්‍යන්තර පරිසරයේ තියෙන ධනාත්මක දෙයක් අපි ශක්තියක් කියලා කියනවා. 4. ඊට සිද්ධියට අදාළ වන නිවැරදි ප්‍රකාශනය තෝරා. ඊට සිද්ධියට අදාළ නිවැරදි ප්‍රකාශන. පළතුරු ගොවීන් මිහිරිගේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයක් නොවේලු. මේ ප්‍රකාශනය වැරදි. ඇල්මැති පාර්ශවයක් තමයි. පාරිභෝගිකයන් මිහිරිගේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයකි. ඔව්. මිහිරිගේ ව්‍යාපාරයේ මේ ප්‍රකාශනය නිවැරදි. මිහිරිගේ පළතුරු වෙළඳසැලට නෛතික පුද්ගල භාවයක් ඇත. මේක පුතේ එක පුද්ගල ව්‍යාපාරයක්, නෛතික පුද්ගල භාවයක් නැහැ. ප්‍රනීත් මිහිරිගේ ව්‍යාපාරයේ හවුල්කරුවෙක්ලු නෑ පුතේ. මිහිරි කරන ව්‍යාපාරයේ තියෙන දේවල් ප්‍රනීත්ගේ ව්‍යාපාරයට එයා සපයනවා. එතකොට සැපයුම් කරුවෙක් තමයි මිහිරි කියලා කියන්නේ. මේ ප්‍රකාශනය වැරදි. එහෙනම් පුතේ නිවැරදි පිළිතුර අංක 2. හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන නිවැරදිව වර්ග කරන්නේ හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග 2යි. හිමිකාරීත්වය
මොනවද කොටස් දෙක? පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සහ රාජ්‍යාංශය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා පොදු අංශයේ ව්‍යාපාර කියලා. ඒ අනුව පෞද්ගලිකාංශයේ ව්‍යාපාර හරි සුළු හා මධ්‍ය පරිමාණ කියපුව මෙතන වැරදි. පෞද්ගලිකාංශයේ ව්‍යාපාර හරි රාජ්‍යාංශයේ හරි රාජ්‍යාංශයේ මෙතන තියෙන මහා පරිමාණ කියලා තියෙන වැරදි. ලාභ අරමුණු කරගත් වැරදි මේක හරි. එහෙනම් පුතේ නිවැරදි පිළිතුර අංක 2. පහට උත්තරය අංක 2. බුද්ධික විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය 6 වෙනි ප්‍රශ්නය. බුද්ධික විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර එහි කළමනාකරණ කටයුතු තමා විසින්ම කරගෙන යාමට අදහස් කර. කළමනාකරණ කටයුතු තමන් විසින්ම කරගෙන යනවා. හරිද? වඩාත් සුදුසු ව්‍යාපාරය. හවුල් ව්‍යාපාරයක් නෙමෙයිනේ. සමාගමකුත් වෙන්න බෑ. සමිතියකත් තනියෙන් මුකුත් කරන්න බෑ. එහෙනම් නිවැරදි පිළිතුර ඒක පුද්ගල ව්‍යාපාරයකි. සමන්ත කුමාරසිංහ විසින් තම ව්‍යාපාරය සමන්ත ස්ටෝර්ස් කියලා. මේ එක පුද්ගල හොඳට මතක තියාගන්න පුතේ. ඒක පුද්ගල ව්‍යාපාර පවත්වාගෙන යයි මෙම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. මෙම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමෙන් නෛතික පුද්ගල භාවයක් ලැබේ. එහෙම ලැබෙන්නේ නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරවල. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒක ගැන මොකද පුතේ කියන්නේ? ඊළඟට තියෙනවා මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. මෙම ව්‍යාපාරයේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතුයි. එහෙම නැහැ. මේ ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි අනිවාර්ය වේ. හේතුව මොකක්ද හේතුව පුතේ? අයිතිකරුගේ සත්‍ය හා සම්පූර්ණ නාමයෙන් ව්‍යාපාරයේ නම නොමැති නම් ව්‍යාපාර නාමය ලියාපදිංචිය අනිවාර්ය වේ. එතකොට උත්තරය අංක 2. චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන ආයෝජකයෙකු ආරම්භ කළ යුතුය. ආරම්භ කරන්න නම් පුතේ මතක තියාගන්න වාණිජ බැංකුවක ආරම්භ කරන්න ඕන ජංගම ගිණුමක්. මහජන බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් වැරදි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියලා කියන්නේ විශේෂිත බැංකුවක්. ඒක නිසා වැරදි. ඒක නිසා ඒගොල්ලෝ ගාව කොහොමද ජංගම ගිණුම් නැහැ. ලංකා බැංකුවේ ජංගම ගිණුම. ඒක හරි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම. ඉතිරි කිරීමේ ගිණුම් නම් තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ලංකා බැංකුවේ ජංගම ගිණුමක් තමයි වැදගත් වෙන්නේ. එතකොට BOC කියලා කියන්නේ වාණිජ බැංකුවක් බව මතක තබා ගන්න. චෙක්පතක මුහුණත හරහා ඇඳ ඇති සමාන්තර රේඛා දෙකක් අතර හෝ සමාන්තර රේඛා දෙකක් නොමැතිව වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම. ඔන්න වැදගත් කතාවක් කිව්වා. මොන රේඛනයද කියලා අහන්නේ නේ. මේ රේඛනය විශේෂ රේඛනයක්. රේඛන වර්ග දෙකයි. මොනවද? සාමාන්‍ය රේඛනයයි අනිත් එක විශේෂ රේඛනයයි. සාමාන්‍ය රේඛනයේදී සමාන්තර රේඛා දෙකක් තියෙනවා. විශේෂ රේඛනයකදී සමාන්තර රේඛා දෙකක් ඇතුව හරි නැතුව හරි බැංකුවක නමක් සඳහන් වෙනවා නම් බලන්න ඇතුව හෝ නැතිව BOC කියලා මම ලිව්වා. එතකොට මේ වගේ රේඛනයක් බැංකුවක නමක් සඳහන් වෙමින් කරන රේඛනය අපි කියනවා විශේෂ රේඛනය කියලා. ඊට පස්සේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නය 10 11
කමල් සිය පෞද්ගලික මෝටර් රථය ව්‍යාපාරික කටයුත්ත සඳහා ඔහුගේ ව්‍යාපාරය වන KP එන්ටර්ප්‍රයිසස් වෙත ගමන් කරමින් සිටියේදී රියානතුරකට භාජනය වුණා. කමල් ඔහුගේ පෞද්ගලික ජංගම දුරකථනයෙන් මෝටර් රථ රක්ෂණය කර තිබූ රක්ෂණ සමාගමට ඒ බව දැනුම් දෙන ලදී. රක්ෂණයට සම්බන්ධ පළමු පාර්ශවය ඔය කියන්නේ කවුරු ගැනද පුතේ? රක්ෂිත ගැන. දෙවන පාර්ශවය රක්ෂක. තව එක පාර්ශවයයි ඉන්නේ. ඒ තමයි තුන්වෙනි පාර්ශවය. රක්ෂිත. රක්ෂිත කියලා කියන්නේ ආවරණය ගත්තු පාර්ශවය. ආවරණය ගත් පාර්ශවය. ඒ කියන්නේ මෙතන නම් කමල්. රක්ෂක ආවරණය දුන් පාර්ශවය. මෙතන නම් පුතේ ජාතික රක්ෂණ සමාගම. සමාගම. එහෙනම් පුතේ උත්තරේ වෙන්න ඕන අංක 1. යමු ඊළඟ ප්‍රශ්නයට. ඉහත දැක්වෙන අනතුර ජාතික රක්ෂණ සමාගමට දැනුම් දීම සඳහා කමල් භාවිතා කළ sannivedana මාධ්‍ය sannivedana ක්‍රමය. මාධ්‍යයක් නම් පුතේ කොටස් කීයද තිබුණේ? ලිඛිත, වාචික, විද්‍යුත්, සංඥා හා සංකේත. කොහොමනේ තිබුණේ? එතකොට මේ ජංගම දුරකථනය කියන එක, දුරකථන සංවාද කියන එක, මේ උත්තර ඔක්කොම වැරදි. කටින් කතා කරේ වාචික, දුරකථනය නිසා විද්‍යුත්. එතකොට මේ දෙකම අන්තර්ගතයි. එහෙනම් මේ උත්තරේ තියෙන ක්‍රමය තමයි ජංගම දුරකථන. එහෙනම් පුතේ නිවැරදි පිළිතුර අංක 1. ප්‍රවාහන මූලිකාංග වන හරිනේ පුතේ මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. මූලිකාංග හතරම මෙතන තියෙනවා. නිදසුන අනුපිළිවෙලින් පෙළ ගැස්වූ විට නිවැරදි පිළිතුර මාර්ගයනේ. ජල මාර්ග, ජල මාර්ග, මහා මාර්ග, මහා මාර්ග. හරි. මාධ්‍ය, මාධ්‍ය කිව්වම වාහනයක් වෙන්න ඕන. ගුවන් යාන, නැව්. මෙන්න ගෑස් කියලා තියෙනවා. වැරදි. බස් එකයි. බලය, බලය කියන්නේ අපිට ධාවනය කරන්න ඕන වෙන ශක්තිය. මෙන්න බස් නැවතුම් පොළ කියලා තියෙනවා. වැරදි. khනිජ තෙල් හරි. නැව් වැරදි. බස් නැවතුම් පොළ වැරදි. පර්යන්තය ගෑස් කියලා තියෙනවා. වැරදි. වරාය හරි. වරාය හරි. khනිජ තෙල් වැරදි. හරි ඔක්කොම වැටලා තියෙන පුතේ තුන්වෙනි පිළිතුරේ. 12ට උත්තරේ අංක 3. පහත ව්‍යාපාර අතුරින් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් වන්නේ. සිල්ලර වෙළඳ ව්‍යාපාරයක තියෙන ලක්ෂණය තමයි පරිභෝජනයෙන් අවසන් කිරීමට භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. බලමු. පූජා භූමියක් අසල වන්දනාකරුවන්ට මල් අලෙවි කිරීම. වන්දනාකරුවන්ට මල් අලෙවි කිරීම සිල්ලර වෙළඳාම තමයි. ලොතරැයි මණ්ඩලය විසින් නියෝජිතයන්ට ලොතරැයි අලෙවි කරාම නියෝජිතයෝ ඒක පාරිභෝගිකයන්ට අලෙවි කරනවා. මෙතන තියෙන තොග. බේකරි හිමියෙකු විසින් පාසලේ ආපන ශාලාවට බේකරි නිෂ්පාදන විකුණනට පස්සේ ආපන ශාලාවෙන් ඒව නැවත විකුණනවා. තියෙන්නේ තොග. නුවරඑළියේ එළවලු ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු අලෙවි කිරීම ඒකත් තොග. එහෙනම් පුතේ 13 ට උත්තරේ අංක 1. ඊළඟට ප්‍රශ්න අංක 14. කළමනාකරන කාර්යයන් ඒකත් එක්කම අදාළ කාර්ය තියෙනවා එහා පැත්තේ. බලමු අපි සැලසුම්කරණය. මම කෝ සැලසුම්කරණය කියන එක තේරුම් ගන්න ලේසිම ක්‍රමය තමයි යම්කිසි දෙයක් තුල අවසානයේට තියෙන්න ඕන තීරණය කිරීම කියලා. බලන්න. තීරණය කිරීම. 105කින් විකුණුම්
ඉහළ නැංවීමට තීරණය කිරීම. ඒක උත්තරේ නම් B. සංවිධානකරණය කිව්වම පුතේ අවශ්‍ය දේවල් එකතු කර ගැනීමක්, තනතුරු වැඩ බෙදා දීමක්, මේ ඔක්කොම හරි. එකතු කිරීමක්, බඳවා ගැනීමක්, තනතුරු දීමක්, ඒ වගේ දෙයක්. එහෙනම් වෙළඳ සහායකයින් බඳවා ගැනීම. ඒක උත්තර D. මෙහෙයවීම කියන්නේ පුතේ වැඩක් කෙරෙන්න ඕන, වැඩේ කරන්න ඕන. ඒ කියන්නේ ඒ අවස්ථාවේ වැඩක් කෙරෙන්න ඕන. එතකොට පුතේ එක තියෙන මෙතන අලෙවි කළමනාකරු වෙළඳ සේව සහායකයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම. වැඩ කරනවද කියලා හොයලා බලන්න. B. පාලනය කියලා කියන්නේ අපි අපේ ඉලක්කවලට ළඟා වෙලාද කියලා හොයලා බලන්න ඕන. අන්න විකුණුම් ඉහළ ගිය ප්‍රතිශතය පරීක්ෂා කිරීම. C. BDAC උත්තරේ 3. 15 වෙනි ප්‍රශ්නය. ආයෝජකයෙකු සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීමෙන් කොටස්වල ආයෝජනය කිරීමෙන් මොනවද පුතේ ලැබෙන්නේ? ලාභාංශ. ආදායමක් ලබන අතර ස්ථාවර තැන්පතුවක ආයෝජනය කිරීමෙන් පොලී ආදායමක් ලැබෙනවා. එහෙනම් ලාභාංශ සහ පොලී. උත්තරේ වෙන්න ඕන 4. කියන්නම් පුතේ ප්‍රාග්ධන ලාභ කියලා කියන්නේ යම්කිසි ස්ථාවරවත්කමක් වැඩි මිලකට විකිණීමෙන්. ඒක ස්ථාවරවත්කමක් වෙන්න පුළුවන්, කොටස් වෙන්න පුළුවන්. ගත්තු ගානට වඩා වැඩි ගානකට විකිණීමෙන් ලැබෙන ලාභයට කියනවා ප්‍රාග්ධන ලාභ කියලා. ප්‍රාග්ධන ලාභ. මෙතන එහෙම එකක් සඳහන් වෙන්නේ නැහැ. අනිත්‍ය ඔක්කොම තියෙන පුතේ ලාභාංශයි පොලී කියන එක. ඒකට පිළිවෙලට ආවොත් පුතේ ලාභාංශ ඊළඟට පොලී. 16. ධනපාල තමා ඉතිරි කරගත් මුදලක් ආයෝජනය කිරීමට අදහස් කරයි. ඔහුගේ අපේක්ෂා පහත පරිදි. මාස 3කදී ආයෝජන මුදල් ආපසු ගන්නත් ඕන. මාස 3කින් සල්ලි ගන්නත් ඕන. ආයෝජනය සඳහා පූර්ණ ආරක්ෂාවක් තියෙන්නත් ඕන. අවදානම අඩු වෙන්නත් ඕන. එතකොට එයාට ගොඩක් හොඳයි. දැන් උදාහරණයක් පුතේ දීපලක් මිලට ගත්තම මාස 3කින් ආපහු මේක ගන්න අමාරුයි. අනිත් එක තමයි එහෙම ලොකු ආරක්ෂාවකුත් නැහැ. භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම බිල්පත් ගැටලුවක් නැහැ පුතේ, කෙටි කාලීනයි. සාමාන්‍ය කොටස් මෙතෙන්ද ගැලපෙන්නේ නැහැ නේ. මොකද අවදානමක් වැඩි. ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම එතනදී පුතේ මාස 3කදී ආයෝජිත මුදල ආපහු ගන්න ඕන. ඉතිරි කිරීමේ ගිණුමක ඕනම අවස්ථාවක් ගන්න පුළුවන්. හැබැයි මෙයාට මාස 3ක් මේක බය නැතුව තියන්න පුළුවන් කියලා නිසා මෙතන සඳහන් වෙනවා. ආයෝජනය සඳහා පූර්ණ ආරක්ෂාව. මොකද ඉතිරි කිරීමේ ගිණුමක් ඕනම බැංකුවක තියෙන්න පුළුවන්. ඒකට බැංකුවකට වඩා අපිට ශ්‍රී ලංකා මහ බැංකුව ගොඩක් විශ්වාසයි. ඒ විශ්වාසය මත අපිට පූර්ණ රාජ්‍ය ආරක්ෂාවක්. මෙතන කෙලින්ම රාජ්‍ය ආරක්ෂාවක් තියෙන නිසා භාණ්ඩාගාර බිල්පත් තමයි සුදුසුම වෙන්නේ. අවදානම අවමයි. හොඳයි. ඊළඟට අපි යනවා ගිණුම්කරණයේ ප්‍රශ්නවලට. 17. වත්කම් ලක්ෂයක් තියෙනවා, හිමිකම් 75000 වගකීම්. සමීකරණය සමානයි. එක පැත්තක ලක්ෂය අනිත් පැත්තක ලක්ෂය. අයිතිකරු 5000ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. මේ කියන්නේ පුතේ ගැනිලිනේ. ඒ 5000 නිසා හිමිකම 5000කින් අඩු වෙන්න ඕන. ඒකට හිමිකම 5000කින් අඩු වෙනවා කියන්නේ හිමිකම 70000ක් වෙනවා. ඒ හා සමානවම වත්කමුත් 5000ක් වෙන්න ඕන. 5000ක් අඩු වෙන්න ඕන. ඒකට 95000ක් වෙන්න ඕන. ඒකට 95000යි වගකීම වෙනස් වෙන්නේ නැහැ. ඒක 25000මයි. මෙන්න මේ වගේ පිළිතුරක් තියෙන උත්තරේ තමයි අපි හොයාගන්න ඕන. 95000යි 70000යි 25000. පිළිතුර අංක 2. 18 වෙනි ප්‍රශ්නය. පහත ගනුදෙනු අතුරින් හිමිකම වැඩිවීමට බලපාන ගනුදෙනුව වන්නේ. හිමිකම වැඩි වෙන්න. හිමිකම වැඩිවීමට බලපාන ගනුදෙනු දෙකක් තියෙනවා. එකක් ප්‍රාග්ධනය, අනිත් එක ආදායම. අවෝනම් අපිට ලාභය කියන්නත් පුළුවන්. මෙන්න මේ කරුණු ටික. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 10000ක් ගැනීම මේක ගැනිලි.
ගැනීම නිසා හිමිකම අඩු වෙනවා. 2000ක විදුලි බිලක් ගෙවීම. මේවට කියන්නේ වියදම්. වියදම නිසා හිමිකම අඩු වෙනවා. අයිතිකරු 10000ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම. අමතර ප්‍රාග්ධනය. හිමිකම වැඩි වෙනවා. ලක්ෂ 3ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගැනීම. මිලදී ගත්තම වත්කම් වැඩි වෙනවා. වත්කම් අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙලා යන්ත්‍ර වත්කම වැඩි වෙනවා. අහන්නේ හිමිකම වැඩි වෙනවා කියන එක ගැන. එහෙනම් පුතේ හිමිකම වැඩි වෙන්නේ ප්‍රාග්ධනය නිසා. 18ට උත්තරේ අංක 3. ණයගැතියෙකුගෙන් 20000ක චෙක් පතක් ව්‍යාපාරයට ලැබීම සටහන් කිරීමට අදාළ නිවැරදි දිස්ත්‍ර සටහන්. ණයගැතියෙකුගෙන් 20000ක චෙක් පතක් ලැබෙන්නේ ව්‍යාපාරයට. ව්‍යාපාරයට ලැබුණම අපි මේ චෙක් පත පරිස්සමට තියාගන්නේ කොහෙද? මුදල් පොතේ. එහෙනම් මුදල් ගිණුම හර ලැබුණ කාගෙන්ද? ණයගැතියන්ගේ. ණයගැති ගිණුම බැර. මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. 19ට උත්තරේ 1. ඇයි මම මුදල් ගිණුම හර කියලා කිව්වේ? චෙක් පත දැනට තියෙන්නේ ලාච්චුවේ නිසා. අපි මේක බැංකුවට අරන් ගියොත් මුදල් ගිණුම බැර කරලා බැංකු ගිණුම හර කරනවා. හරි. 20 වෙනි ප්‍රශ්නය. පහත x තීරුවේ ගිණුම්ද y තීරුවේම ගිණුම් වලට සටහන් කරන අයිතමයන්ද දැක්වේ. බලමු අපි වත්කමක් හොඳටම පේන්න තියෙනවා. ලීබඩු. වගකීමක්, ණය, හිමිකමක්, ගැනිලි. ආදායමක්, විකුණුම්. වියදමක්, දුන් වට්ටම්. D B A CEDBA. උත්තරේ අංක 3. ඉස්සට. ව්‍යාපාරයක බැංකු ගිණුමේ බැර ශේෂය හර ශේෂය නම් පුතේ වත්කමක්. බැර ශේෂය වගකීමක්. බැංකුවට ණයයි. ණයගැතියෙකුගෙන් ව්‍යාපාරයට ලැබුණු 5000ක චෙක් පත එම අවස්ථාවේම බැංකුවේ තැන්පත් කිරීම. ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කිරීමේදී භාවිතා වන මූලාශ්‍ර ලේඛනය. ඒ අවස්ථාවේම බැංකුවේ තැන්පත් කරනවා. මූලික සටහන් පොත. මූලාශ්‍ර ලේඛනය කියලා කියවම අපි ඒ වෙලෙම බැංකුව කියලා මේක තැන්පත් කරනකොට පුතේ චෙක් තැන්පතු පතක් ඕන. චෙක් තැන්පතු පත. අර චෙක් ඩිපොසිට් ස්ලිප් කියලා කියනවනේ. ඒකක් ඕන. ඒක ලියලා අපි මූලික පොත තමයි බැංකු ගිණුම. එතකොට චෙක් තැන්පතු පත බැංකු ගිණුම. උත්තරේ 4. 23. ව්‍යාපාරයක 2016 දින ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අවදවද පුතේ 1.31 ශේෂය 15500ක් වූ අතර එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය 16000ක් වුණා. එතකොට අපි හදපු බැංකු ගිණුමේ ශේෂය 15500. ප්‍රකාශනයේ ශේෂය 16000. ඒ කියන්නේ අපේ බැංකු ගිණුමට වඩා ප්‍රකාශනයේ ශේෂය වැඩි. එතකොට ප්‍රකාශනයේ පැත්ත වැඩි වෙන්න නම් මොකක් හරි මුදල් තැන්පත් වීමක් තියෙන්න ඕන බැංකුව පැත්තේ. බලමු අපි බැංකුව විසින් අය කරගත් 500ක බැංකු ගාස්තු. බැංකු ගාස්තු අඩු කරා නම් පුතේ ප්‍රකාශනයේ ශේෂය අඩු වෙන්න ඕන. නමුත් මේ අපි හදපු ගිණුමට වඩා 500ක් වැඩි. මේ ප්‍රකාශනය වැරදි. බැංකුවට ඍජුව ලැබී තිබූ ආයෝජන ආදායම 500. ආයෝජන ආදායමක් ලැබුණ නිසා බැංකු ප්‍රකාශනය වැඩි. ඒක නම් ගන්න පුළුවන්. ස්ථාවර නියෝග මත අය කරපු තක්ෂණ වාරිකය නිසා පුතේ
ප්‍රකාශනයේ ශේෂය අඩු වෙනවා. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් ප්‍රශ්න. තැන්පත් කළ බව අපි අපේ බැංකු ගිණුමේ ලියනවානේ. අපි වැඩි නිෂ්කාශනය වුණේ නැතිනම් ප්‍රකාශනය අඩුයි. එහෙම එකක් නෙමෙයි. එහෙනම් පුතේ 23ට උත්තරේ අංක 2. කමල්ගේ ව්‍යාපාරයේ ණය හිමියෙකු වූ නිමල්ට 10000ක ණය මුදලක් ගෙවීමේදී 5%ක වට්ටමක් හිමි වී ඇත. 10000ක් ගෙවන්න යද්දි තමයි පුතේ 5% අඩු වෙන්නේ. එතකොට මේව බය වෙන දෙයක් නෑ. මුදල් වට්ටම්. මුදල් වල මොන වට්ටම්ද මේ? දුන් කියලා තියෙනවා, ලද කියලා තියෙනවා. මේ කියන්නේ ලද වට්ටමක් ගැන. 10000න් 5%. ඒ කියන්නේ 500ක්. 500ක මොන වට්ටමක්ද? ලද වට්ටම. උත්තරේ 4. 25 වෙනි ප්‍රශ්නය. සුළු මුදල් පොතක් සම්බන්ධව තියෙනවා. සුළු මුදල් අග්විනය හැම මාසෙම ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට දෙන මුදල 1.31. එන්න මෙතන පුතේ 1.31. මාසය තුල වියදම් වෙච්ච සුළු මුදල් ප්‍රමාණය 2950යි. එතකොට අතේ ඉතිරි වෙලා තියෙන්න ඕන රුපියල් 50. එතකොට 2යි පළවෙනිදට ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කළ මුදලමයි. මේ වියදම් කළ මුදලනේ 2950. මේක කියනවා පුතේ 2016 පෙබරවාරි පළවෙනිදා ඉඳලා අග්‍රිමය 4000ක් දක්වා වැඩි කරන්න ඕනද? 4000ක් කියලා කියන්නේ 1000කින් අග්‍රිමය වැඩිවීම 1000ක් වෙන්න ඕන. අපිට කියනවා 2යි පළවෙනිදා සුළු මුදල් බාරකරුට ප්‍රධාන මුදල් බාරකරු කීයක් දෙන්න ඕනද කියලා. එතකොට පළවෙනිදට පුතේ කලින් වියදම් කළපු මුදල දෙන්නත් ඕන, වැඩි වෙච්ච මුදල දෙන්නත් ඕන. 3950යි. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. 26 වෙනි ප්‍රශ්නය. ශක්ති ලීබඩු වෙළඳ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. පින් අහන්නේ ගැනුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනු. මතක තියාගන්න ගැනුම් ජර්නලයේ ලියන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනීම විතරයි. වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ විකුණන්න ගන්න භාණ්ඩ. ශක්ති ලීබඩු වෙළඳ ව්‍යාපාරය. හොඳට මතක තියාගන්න. ලීබඩු අත්පිට මුදලට ගැනුම්. අත්පිට ගනුදෙනු ලියන්නේ ගැමුණු ලීබඩු වෙළෙන්දන්ගෙන් ලීබඩු ගැනුම්. ඒක හරි. ඇල්ෆා සමාගමෙන් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා කාර්යාල උපකරණ ගන්නවා. ඒක අදාළ වෙන්නේ. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලීබඩු ගැනුම් ඒව අදාළ නැහැ. අගනා ලීබඩු වෙළෙන්දන්ගෙන් ලීබඩු ගැනුම්. ඒක හරි. එහෙනම් පුතේ B සහ E තමයි එන්න ඕන. B සහ E. ඒ අනුව 26ට නිවැරදි පිළිතුර අංක 3. 27 පළතුරු බීම නිෂ්පාදනය කරන ව්‍යාපාරයක අයිතිකරු විසින් පළතුරු බීම බෝතල් 100ක් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම සටහන් කරන්න. දැනුම් ජර්නලයේ ලියන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනීම විකුණීම. සුළු මුදල් පොතේ සුළු මුදල් ගණිතය. විකුණුම් ජර්නලයේ වෙළඳ භාණ්ඩ ණයට විකුණු. එහෙනම් අපිට ලියන්න තියෙන එකම එක පොත තමයි පොදු ජර්නලය. 27ට උත්තරේ 1. 28 ව්‍යාපාරයක ශේෂ පිරික්සුමේ හරපැත්තේ එකතුව 3,50,000යි. බැරපැත්තේ එකතුව 3,45,000යි. මේ වෙනස නිසා අවිනිශ්චිත ගිණුම. දැන් මේක සමාන කරන්න ඕනේ පුතේ. මෙහෙ හරි. නම් මෙහෙ 3,50,000 කරන්න ඕන. ඒ කියන්නේ 5,000ක් මේ පැත්තට අමුතුවෙන් ගන්න ඕන. ඒ ගන්න එක අවිනිශ්චිත ගිණුම.
මොන පැත්තද පුතේ මේ බැර පැත්ත. එහෙනම් අවිනිශ්චිත ගිණුම ශේෂය බැරට 5000ක් තියෙන්න ඕන. එහෙනම් නිවැරදි පිළිතුර 2. අරණලු ක්‍රීඩා සමාජයේ 2015යි 1යි 1 සිටි සමාජික සංඛ්‍යාව 150. සමාජිකයෙකුගේ මාසික සමාජික ගාස්තුව 50යි. 2015 වර්ෂය තුලදී වර්ෂය සමාජිකයන් 120 දෙනෙකු වර්ෂයට අදාළව ගෙවලා තියෙනවා. එතකොට පුතේ සමාජිකයෝ 150ක් ඉඳලා තියෙන අතර 120යි ගෙවූ ප්‍රමාණය. එහෙනම් 30 දෙනෙක් සල්ලි ගෙවලා නැහැ. නොගෙවූ ප්‍රමාණය. මාසෙකට 50යි. මාසෙට 50යි. අවුරුද්දකට හොයන්න නම් පුතේ මේක ගුණ කරන්න ඕන 12යි. රුපියල් 600යි. වාර්ෂික ගාස්තුව. අපිට අපෙන් අහනවා පුතේ 29 වෙනි ප්‍රශ්නේ 2015 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ ඇතුළත් කළ යුතු සමාජිකයන්. ලැබීම් ගෙවීම් ගිණුම කියලා කියන්නේ කවුද පුතේ? මුදල් පොත. මුදල් පොතේ තියෙනවනේ ඇත්තටම ලැබුණු මුදල්. එහෙනම් 120 දෙනයිනේ සල්ලි ගෙවන්නේ. 120 ගුණ කිරීම 600. 3යි 6 වරක් 2 12න් 2 එකක් ඉතිරි 72000යි. එහෙනම් පුතේ 29ට පිළිතුර අංක 3. 2015 වර්ෂයේ ආදායම් හා වියදම් ගිණුම. ආදායම් වියදම් ගිණුම කියලා කියන්නේ පුතේ මේ අපි හදන ආදායම් ප්‍රකාශනය. ඒකේ පුතේ ගෙව්වද නොගෙව්වද අදාළ නැහැ. මුළු සමාජික සංඛ්‍යාව වාර්ෂික ගාස්තුවෙන් ගුණ කරනවා. කීයද? 3යි 5 3ක් ඉතිරි 90000. එහෙනම් පුතේ 30 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අංක 4. නිෂ්පාදන පිරිවැයේ මූලිකාංග නිවැරදිව දැක්වෙන පිළිතුර. නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය මම ඔයාලට පොඩි සටහනක් හදලා දීලත් ඇති මේ පේපර් එකේම පේටන්ට් එකක් බලන්න. හරි. මේ තියෙන සටහන නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ පුතේ ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකතු වෙලා. එහෙමත් නැත්නම් මේ ප්‍රාථමික පිරිවැයට තව නමක් පාවිච්චි කරනවා ඍජු පිරිවැය කියලා. ඍජු පිරිවැය. ඍජු පිරිවැයට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය නමක් කියනවා වක්‍ර පිරිවැය. මේ වක්‍ර පිරිවැය වල අඩංගුයි වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනස්. එහෙනම් මේ පැත්තේ පුතේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනස්. ඔය ටික එකතුව තමයි ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ. එතකොට පුතේ ඒකකයක නිෂ්පාදන පිරිවැය හොයන්න අපිට සිද්ධ වෙනවා මුළු නිෂ්පාදන පිරිවැය බෙදුවම නිෂ්පාදිත ඒකක ගණනින් ඒකකයක නිෂ්පාදන පිරිවැය එනවා. ඒ ඒකකයක පිරිවැයට ඒකක නිෂ්පාදන පිරිවැයට එකතු කරාම ලාභාන්තිකය අපිට එන පුතේ එකක් විකුණන මිල. එකක් විකුණන මිල. දැන් ඔයා මෙතනින් තේරුම් ගන්න පුතේ ප්‍රාථමික පිරිවැය කියලා කියන්නේ ඍජු පිරිවැයට, ඍජු පිරිවැය කියලා කියන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියන ටික. පොදු කාර්ය පිරිවැය කියන්නේ වක්‍ර පිරිවැය, වක්‍ර පිරිවැය කියලා කියන්නේ පුතේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. මේ ඍජු සහ වක්‍ර කියලා දෙපැත්තකට බෙදෙන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට පැහැදිලිව හඳුනා ගත හැකි පිරිවැය සහ පැහැදිලිව හඳුනාගත නොහැකි පිරිවැය කියලා.
ඒ අනුව නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ ප්‍රාථමික පිරිවැය. හරි. හැබැයි ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියන ටිකත් අයිති වෙන්නේ මේ ටිකත් අයිති වෙන්නේ මෙතෙන්ටම තමයි. ඒක නිසා පළවෙනි උත්තරේ වැරදි. ප්‍රාථමික පිරිවැය හරි වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. හරිනේ පුතේ. මේ කියන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය ගැන. එහෙනම් මේ පිළිතුර නිවැරදි. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, හරි ඍජු වෙනත් කො. මෙතන ඍජු වෙනත් නෑ. ඒක නිසා මේ උත්තරේ ගන්න බෑ. වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. ඒ ටික හරි. හැබැයි මේ තුනටම කියන නම තමයි නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා කියන්නේ. ඒක නිසා මේ පිළිතුර ගන්න බෑ. එහෙනම් 31ට නිවැරදි පිළිතුර අංක 2. මැටි බඳුන් නිෂ්පාදනය කරන ආයතනයක මුරකරු. මුරකරුගේ වැටුප පුතේ හදන මැටි බඳුන් ගාන මත තීරණය වෙන්නේ නැහැ. ඒක නිසා පැහැදිලිව හඳුනාගත නොහැකි පිරිවැය. අපි ඒකට කියනවා එහෙනම් වක්‍ර ශ්‍රම පිරිවැය. 32ට උත්තරය 4. 33. 2015යි 12යි 31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුමේ සඳහන් විදුලි ගාස්තු 12000ක් වේ. පිළියෙල කරපු ශේෂ පිරික්සුමේ ඔන්න විදුලි ගාස්තු 12000ක් තියෙනවා. තවද එදිනට පිළියෙල කරපු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමකට ශේෂ පිරික්සුමේ තියෙනවා 12000ක්. ඒ කියන්නේ ගෙවූ ප්‍රමාණය උපචිත ප්‍රමාණය තියෙනවා 1200. ව්‍යාපාරයේ වාර්ෂික ගාස්තු ශේෂ පිරික්සුමට ගිය පුතේ ගෙවපු ගාන නිසානේ. හරිද? එතකොට උපචිත වෙන්න ඕන කීයද? තව ගෙවිය යුතු ගානක් තියෙනවා පුතේ 1200. මේ ටිකෙන් එකතුව 13200. උත්තරේ 7. වෙළඳ ව්‍යාපාරයකට අදාළ අයිටම කිහිපයක් පහත දැක්වේ. අත්පිට විකුණුම්, ණයට විකුණුම්. මේ දෙකේම අපෙන් අහන්නේ මොකක්ද? මිලදීගත් තොගේ පිරිවැය නිරූපණය වන. මේක පුතේ ආදායමනේ. ණයට ගැනුම්, අත්පිට ගැනුම්. අත්පිට ගැනුම්, ණයට ගැනුම්. පිට ගැනුම්. අපෙන් අහන්නේ මිලදීගත් තොගේ පිරිවැය. පිට ගැනුම්, ණයට ගැනුම්. ඒකට පැටවුම් කුලිය, ගෙනීමේ කුලිය එකතු කරාම පිරිවැය යගේ එනවා. විකුණුම් අදාළ කරගන්න. විකුණුම් අදාළ කරගන්න. අත්කම් සමාන හිමිකම් දන වගකීම් සමීකරණය මගින් නිරූපණය වන මූල්‍ය ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඉස්පාට උත්තරේ 2. එතකොට ආදායම් ප්‍රකාශනයක තියෙන්නේ ආදායම් වියදම් විතරයි. හරි. ලැබීම් ගෙවීම් මුදල්. නිවැරදි පිළිතුර 35ට අංක 2. එන පුතේ අපිට දීලා තියෙනවා මොකද්ද? ශේෂ පිරික්සුම. අමතර තොරතුරු එකක් නෙවෙයි දෙකක් තුනක් දීලා තියෙනවා. ඉතිරි බඩු තොගය 2000යිලු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගෙන තිබූ 3000ක පිරිවැය වූ භාණ්ඩ ගැන කිසිම සටහනක් නැහැ. ඒ කියන්නේ ගැනිලි ගැන. මෝටර් රථය බෙදා හැරීමේ වෑන් රථය 10%ක් ක්ෂය වෙනවා. අපෙන් අහනවා 36 වෙනි ප්‍රශ්නය. ආදායම් ප්‍රකාශනයේ දැක්විය යුතු බෙදා හැරීමේ වියදම් වල එකතු. බෙදා හැරීමේ වියදම් වලදී බෙදා හැරීමේ වෑන් රථයේ ෂෙයා ටික ගන්නත් ඕනේ. එහෙනම් බලමු පුතේ. බෙදා හැරීමේ වෑන් රථයේ 10%ක් ෂෙයා වෙනවා. බෙදා හැරීමේ වෑන් රථය ලක්ෂ 2යි. එතකොට බෙදා හැරීමේ වෑන් රථ
ෂය කීයද? ලක්ෂ දෙකට 10ක් කියලා කියන්නේ 20000. තවත් බලමු බෙදා හැරීමේ වියදම්. රක්ෂණ ගාස්තු පරිපාලන ලැබූ විකුණුම් කොමිස් එක ආදායම් විකුණුම් සේවක වේතන කීයද? 30000. බැංකු ණය පොලී මූල්‍ය වියදමක් ණය ගැති වත්කමක් ණය හිමි වගකීමක් බොල් ණය වියදමක්. අන්න ඒකත් ඇති. බොල් ණය කොච්චරද? 1000. පරිපාලන වියදමක් පරිපාලන බැංකු වෛරාව වගකීමක් මුදල් ශේෂය වත්කම. අපිට ඉතින් පුතේ ගන්න තියෙන ওই තොරතුරු ටික විතරයි. පිළිතුර 51000. බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. ඔව්. 36 නිවැරදි පිළිතුර අංක 4. මෙම ව්‍යාපාරයේ ජංගම වත්කම් පමණක් අඩංගු පිළිතුර. ණයහිමි කියන්නේ වගකීමක් නේ. හරි. ගොඩනැගිල්ල ජංගම නොවන වත්කම්. ණය ගැති හරි. බැංකු වෛරාව වගකීමක් ඒක නිසා ගන්න බෑ. අවසන් තොගය හරි. එදා හැරීමේ වෑන් රටේ ජංගම නොවන වත්කමක්. ඒක නිසා ඒක ගන්න බෑ. ණය ගැති හරි මුදල් ශේෂය හරි අවසන් තොගය හරි. එහෙනම් පුතේ 34 නිවැරදි පිළිතුර අංක 4. ඊට පස්සේ තියෙනවා 38. මෙම ව්‍යාපාරයේ දල ලාභය අපෙන් අහන පුතේ දල ලාභය හොයන්න නම් අපි දැනගෙන ඉන්න ඕන විකුණුම් ආදායම. මෙන්න තියෙනවා විකුණුම් ආදායම ලක්ෂ 2යි. ආරම්භක තොගය. යි එක තොගය. ඒ කියන්නේ 5000. ගැනු 80000. කෙන ඒමේ කුලී. කෙන ඒමේ කුලී. මෙතන පුතේ අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට භාණ්ඩක් අරන් ගිහිල්ලා තියෙනවා. එතකොට පුතේ ව්‍යාපාරය ඇතුළේ තොග තියෙන විදියක් නැහැ නේද? ඒ ටිකත් අයින් කරමු. 3000යි යමිලි. හොඳයි මේ ගෙනේ මේ කුලිය හැටියට. පැටෝම් කුලිය ගෙනේ මේ කුලිය මුකුත් නැහැ. එහෙනම් මෙච්චරයි පුතේ. 82000 බලන්න 85000 3000 කරනවා 82000යි. ඒ අනුව දල ලාභය 8යි 19 1,18,000යි. සෝරි පුතේ මට සූටි අමතක වීමක් වුණා. අවසන් තොගය අඩු කරන්නත් ඕන. මේ ටිකට අපි කියනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිළිවෙල. 82000යි අඩු වෙනවා 12.31 තොගය. ඉතිරි තොගය 2000. ඒ 2000 අයින් කරාම 80000ක් වෙනවා විකුණුම් පිළිවෙල. ඒ විකුණුම් පිළිවෙල අයින් කරාම එතෙන්ට එන්න ඕන පුතේ දල ලාභය 1,20,000. දල ලාභය 1,20,000. ඔව් ඒ පිළිතුර තියෙනවා. අංක 3. වර්ෂයට අදාළ ශුද්ධ ලාභය අපි හොයාගත්ත නේද පුතේ බෙදා හැරීමේ වියදම්. මෙන්න බලන්න. බෙදා හැරීමේ වියදම් අපි හොයාගත්තා. 51,000. දැන් ගමු අපි පරිපාලන වියදම්. තාක්ෂණික ගැන විකුණුම් බැංකු ණය
රක්ෂණ ගාස්තු 2000ක් තියෙනවා. ඊට පස්සේ ලැබූ විකුණුම් කොමිස් අන්න පුතේ ආදායමකුත් තියෙනවා. අන්න ඒක ලැබූ කොමිස් කොච්චරක්ද? ලැබූ විකුණුම් කොමිස් රුපියල් 4000. තමන්නේ අපි ඒක එකතු කරමු. විකුණුම් සේවක වේතන බෙදා හැරීම කියලා ගත්තා. බැංකු ණය පොලී මූල්‍ය වියදමක් සම්මුණේ පුතේ. මූල්‍ය වියදම් පොඩ්ඩක් ඉන්න බලන්න පුතේ. ඕක තියෙන ගානම නෙමෙයිනේ අපි දාන්නේ. බැංකු ණය 20000. 20000ට 10ක්. 2000. බැංකු ණය පොලී කියලා 2000ම තියෙන මෙතන අවුලක් නෑ. 2000. ඊට පස්සේ ණයගැති වත්කමක් ණය හිමි වගකීමක් බොල් ණය බෙදා හැරීමට ගත්තා. පරිපාලන වේතන 40000. තව 40000කුත් වෙනවා. ඊට පස්සේ පරිපාලන බැංකු වෛරා වගකීමක් නිදර්ශන වත්කම්. හොඳයි. එතැයි දලලාභයට මේ 4000 එකතු වුණාම 1,24,000ක් තියෙනවා. බෙදා හැරීමේ වියදම් 51000යි, පරිපාලන වියදම් 2000යි, මූල්‍ය වියදම් 42000යි. වියදම් වල මුළු එකතුව 1,4,5යි 95000. එතකොට මේ 95000 වියදම අඩු කරාම සුද්ධ ලාභය එන්නේ 29000. ඔව්. නිවැරදි පිළිතුර තියෙනවා අංක 3. 39ට උත්තරේ අංක 3. 40 මෙම ව්‍යාපාරයේ 2015යි 12යි 31 දිනට හිමිකමේ වටිනාකම අවුරුද්දේ අන්තිමට. එහෙනම් බලමු පුතේ 2015යි 1 හිමිකම කීයද කියලා. ආරම්භයේ හිමිකම මේ තියෙන්නේ ලක්ෂ 8යි කියලා. ලක්ෂ 8යි. මෙයා පුතේ ගැනිලි සිද්ධ කරලා තියෙනවා රුපියල් මම හිතන්නේ 3000ක. කිසිම සටහනක් නැහැ කියන්නේ. ගැනිලි 3000 අඩු වෙලා සුද්ධ ලාභය මගේ 29000 නේ පුතේ. 29000 එකතු වෙන්න ඕන. ඒ කියන්නේ 26000. 1,26,000. කවදටද? 2015 12/31 හිමිකම. 1,26,000. 40ට උත්තරේ 1. හොඳයි. අපි ඊළඟට බලමු තවත් ඒ වගේ ප්‍රශ්න 40ක් තියෙනවා. දැන් අපි මෙතන සාකච්ඡා කරලා ඉවර වුණේ පුතේ MCQ ප්‍රශ්න 40. මම ඒ වගේම තවත් MCQ ප්‍රශ්න 40ක් ඔයාලට දාලා තියෙනවා. අපි ඒ ටිකත් බලමු. මිනිස් අවශ්‍යතා හා උවමනා මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා විවිධ භාණ්ඩ හා සේවා ව්‍යාපාරිකයන් විසින් නිෂ්පාදනය කර පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරයි. අවශ්‍යතාවල ලක්ෂණයක් නොවන්නේ
අසීමිත වීම උවමනාවක ලක්ෂණ. පොදු වීම අවශ්‍යතාවල ලක්ෂණ. අත්‍යවශ්‍ය වීම අවශ්‍යතාවල ලක්ෂණ. නිර්මාණය කළ නොහැකි වීම අවශ්‍යතාවල ලක්ෂණ. එහෙනම් පුතේ නොවන්නේ නහන්නේ උවමනාවක ලක්ෂණය අංක 1. එකට උත්තරේ 1. මිනිස් අවශ්‍යතාවලට උදාහරණයක්. අවශ්‍යතාවලට උදාහරණයක් බත් නෙමෙයි, සත්ව නිවාස නෙමෙයි, පාසල් අධ්‍යාපනය නෙමෙයි, ඇඳුම්. නිෂ්පාදන ව්‍යාපාරයක් හා සේවා ව්‍යාපාරයක් පිළිවෙලින් ඉස්සෙල්ල තියෙන්න ඕන නිෂ්පාදන ව්‍යාපාර. ඊට පස්සේ සේවා. හදන දෙයක් තියෙන්නේ. රක්ෂණ ආයතනයක් වැරදීනේ. හදන තැනක් තමයි මෝටර රථ. සේවාවක් තමයි බැංකු. ඒක වැරදීනේ. ඔබ වෙන දෙක නම් හරි. ප්‍රතිශෝධන වැරදි ගෝබාණ්ඩ හරි. තුනට උත්තරේ අංක 1. මෝටර රථ නිෂ්පාදනය, බැංකු වල සේවා. 4. නිෂ්පාදන සාධක සංවිධානය කරමින් යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්යයක නිරත වන්නේ. නිෂ්පාදන සාධක සංවිධානය කරලා නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා ඒක පවත්වාගෙන යාමේ කාර්යයේ නිරත වෙන්නේ කවුද පුතේ? ඔයාලට මතක් වෙන්න ඕන ව්‍යවසායකයන්. ව්‍යාපාර කළමනාකරුවන්ගේ අරමුණක් නොවන්නේ. ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරණ තීරණ ගැනීම අරමුණක් තමයි. රැකියා වර්ධනය හා තෘප්තිය අරමුණක් තමයි. තීරණ ගැනීම තීරණ ක්‍රියාත්මක කිරීම ඒකත් ඒගොල්ලන්ගේ අරමුණක් තමයි. අනාගත වර්ධනය බලාපොරොත්තු වෙන්නේ පුතේ අයිතිකරු. එහෙනම් 5ට උත්තරේ අංක 7. ආර්ථික පරිසර සාධකයක් වන්නේ. ආර්ථික පරිසර සාධකයක් වන්නේ. අපට මතක් වෙන්න ඕන උද්දමනය. උද්දමනය විනිමය අනුපාතය ඉතුරු ජාත්‍යන්තර සම්බන්ධතා රැකියා නියුක්තිය ඔය වගේ එක එක සාධක ආර්ථික පරිසරයට තිබුණා. එහෙනම් මේ වයිති වෙන්නේ අයවැය ප්‍රතිපත්තිය ලියන්නම් පුතේ දේශපාලන පරිසරයට. අනපනත් නීති රීති නෛතික පරිසරයට. තොරතුරු පද්ධති තාක්ෂණික පරිසරයට. එහෙනම් පුතේ 6ට උත්තරේ අංක 3. ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් හොයාගන්න පුළුවන් ශක්තියින් තව දුර්වලතා. ශක්තියක් සඳහා උදාහරණයක් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම. වැරදුනා. උදාහරණයක් නොවන්නේ මේක හරි සුවිශේෂ නිෂ්පාදන ක්‍රම හරි පිළිගත් සන්නම් නාමයක් තිබීම හරි නව නගර නිර්මාණය මේක පුතේ බාහිර සාධකයක්. 7ට උත්තරේ 4. අපේ ඊළඟ ප්‍රශ්නය ව්‍යාපාර අවස්ථා සඳහා උදාහරණ. මේ අවස්ථාවක් නම් මොන පරිසරයේද? බාහිර පරිසරයේ වෙන්නේ. ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම අවස්ථාවක් තමයි. තරගකරුවන් බිහිවීම තර්ජනයක්. පිළිගත් සන්නම් නාමයක් තිබීම ශක්තියක්. ජාත්‍යන්තර වෙළඳ සම්බාධක තර්ජනයක්. එනම් පුතේ අවස්ථාවක් කියලා ගන්න වෙන්නේ බදු සහන විතරයි. රාජ්‍යාංශයට පමණක් අයත් ව්‍යාපාර කාණ්ඩය. ඒක පුද්ගල වැරදීනේ පුතේ. රාජ්‍ය දෙපාර්තමේන්තු හරි. රාජ්‍ය සංස්ථා හරි. රාජ්‍ය සමාගම් හරි. සමිති වැරදි, සමාගම් වැරදි. එහෙනම් පුතේ 9ට උත්තරේ අංක 2. ඔක්කොම රාජ්‍ය ආයතන. සංස්ථාපිත සමාගමක් ලියාපදිංචි කිරීමට බලපාන්නේ 2007 අංක 7 දරන මොන පනතද? සමාගම් පනත. එතන තියෙන්නේ නම් 2007 අංක 7 දරන පනත කියලා. ඔයාලට දැනගන්න ඕන නම් මම කියලා තියන්නම් 1972 මෙතන තියෙන්නේ සමූපකාර පනත.
මේක 1918 ව්‍යාපාර නාම ආඥා පනත. මේක නම් මට ඇත්තට මතක නැහැ. නමුත් මේක ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. හරි. එහෙනම් 10ට උත්තරය අංක 3. සේවක සංඛ්‍යාව 25ට වඩා අඩු ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා තීරණය කරේ කොතනින් ගත්තු දෙයක් මතද? ඒක ඔයාගේ පොතේත් ඇති දීලා උදාහරණ විදිහට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගත්තු තොරතුරු මත තමයි කියන්නේ සේවක සංඛ්‍යාව 25ට වඩා අඩු නම් ඒ ව්‍යාපාරයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පැත්තට ගන්න කියලා. අමල් පෙරේරා සහ නාමල් පෙරේරා විසින් පෙරේරා සහෝදරයෝ නමින් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යනවා. හැබැයි දෙන්නම එකතු වෙලා. මෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මේ සිල්ලර ව්‍යාපාරය ඒගොල්ලන්ට පුළුවන් මොනව කරලද? හවුල් ව්‍යාපාරයක් බවට මේ ආරම්භ කරගෙන පවත්වාගෙන යන්න. ඒ අනුව මේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයකි. තනි පුද්ගල නම් එක්කෙනෙක් වෙන්න ඕනේ. මෙතන අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. තනි කියන්නේ නෙවෙයි, ප්‍රස්තාවික සමාගමක් නෙවෙයි. අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීම සිල්ලර වෙළඳාම ලෙස හඳුන්වනවා. කිසියම් රටක් විදේශීය රටකින් හෝ රටවල් වලින් භාණ්ඩ තම රටට ගෙන්වීම. රටට ගෙන්වීම කියන්නේ ආනයනය. ආනයන වෙළඳාම. එහෙනම් අපේ රටින් වෙනත් රටකට යවනවට කියන්නේ අපනයන වෙළඳාම. වාණිජ බැංකු අනෙකුත් බැංකු වලින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් කවුරු නිසාද? ජංගම ගිණුම නිසා. එහෙනම් අනිත් ඒවායි නැති දෙයක් තියෙනවා. ජංගම ගිණුමක් පවත්වාගෙන යාම. නිර්වචනය ඇතුළත් වාණිජ බැංකු වල මෙහෙමයි කියන්නේ. ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජංගම ගිණුම් මගින්ද ව්‍යාපාරික කටයුතු කරන්න සහාය දක්වන ආයතන විදිහට අපිට වාණිජ බැංකු හඳුන්වන්න පුළුවන්. ජංගම ගිණුම තියෙන්න ඕන. චෙක් පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳ බැංකුවක නමක් තියෙන මොන රේඛනයේද පුතේ? විශේෂිත රේඛනය. එහෙනම් විශේෂ රේඛනය. 16ට උත්තරේ අංක 1. වර්තමානයේ විද්‍යුත් මුදල් ලෙස බහුලව භාවිතා කරන කාඩ්පත්, ණයපත්, හරපත්, චෙක්පත් වැරදිනේ. ණයපත්, ටෙලර්පත්, චෙක්පත් වැරදි. හරපත්, ටෙලර්. මේ ටෙලර් කියලා කියන්නේ පුතේ ATM කාඩ්. චෙක්පත් වැරදි. හරපත්, ණයපත්, ටෙලර්පත්. ඔන්න 17ට උත්තරේ 4. චෙක්පත් කියන එක පත්පත් කියලා තිබුණාට මේක මේ විද්‍යුත් මුදලක් නෙමෙයි. හොඳද? ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් බල නොපාන මූල ධර්මය. ජීවිතයකට පුතේ හානියක් වුණාම, ජීවිතේ නැති වුණාම නැවත යථා තත්ත්වයටපත් කරන්න බෑ. ඒක නිසා හානිය පුරවන්න බෑ. මතක තියාගන්න. හානි පූර්ණ මූල ධර්මය ජීවිත රක්ෂණ වලට අදාළ වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ දේපල රක්ෂණ වලට විතරයි. ඊළඟට විද්‍යුත් සංනිවේදන මාධ්‍යන් වලට අයත් වන්නේ විද්‍යුත් සංනිවේදන මාධ්‍යයන්. විද්‍යුත් සංනිවේදන මාධ්‍යන් වලට අයත් වන්නේ විද්‍යුත් නෙමෙයිනේ චක්‍ර ලේඛන. දුරකථනය හරි, ලිපිය වැරදි. ඊමේල් හරි, ෆැක්ස් හරි, ඉන්ටර්නෙට් විද්‍යුත් නෙමෙයි ඔක්කොම. එහෙනම් 19ට නිවැරදි පිළිතුර අංක 4. 20. නුවරඑළියේ සිට කොළඹට මල් තොගයක් ප්‍රවාහනය කිරීමට සුදුසු අවම පිරිවැයක් සහිත මාර්ග. අඩුම පිරිවැය. අපිට නුවරඑළියේ ඉඳලා මල් කොළඹට ගෙන තියෙන අඩුම පිරිවැයක් සහිත ප්‍රවාහන මාර්ග. ඊට මල් ටිකක් අපි මල්ම ගේන්න කියලා අපි වාහනයක් පාවිච්චි කරොත් යන වියදම වැඩි. එතන අවම පිරිවැයකුත් තියෙනවනේ. ඒක කෝච්චිය තමයි පුතේ ගොඩක්ම අඩුවෙන් ගේන්න පුළුවන්. දුම්රිය හරි. ඊට පස්සේ ෆැක්ටරි එකකින් ගේන එක පාඩුයි පුතේ. වියදම වැඩි. කාලයත් වැඩි යනවා. ලොරියකට මුදල් වියදම් කරොත්
වෙනම අපි ඒකට ගෙවන්නේ. මොකද පිරිවැයාවම කරගත්තම හෙලිකොප්ටරයකින් ගේන්න බෑනේ. එහෙනම් මේක හරියන්නේ නැහැ. ඒකට බස් රථයක මල් ටිකක් දාලා ගේන්න පුළුවන්. එහෙනම් 20ට උත්තරේ අංක 2. 21. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන පරිදි සම්පත් භාවිතා කිරීම. අපි කියනවා දැන් ඔයාලා දන්නවා කළමනාකරණය කියන මාතෘකාව ඇතුලේ සඵලදායකත්වය කියලා කියන්නේ පුතේ අරමුණු ඉටු කර ගැනීම. සම්පත් භාවිතා කරන්න ඕන කාර්යක්ෂමව. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන විදිහට සම්පත් භාවිතා කිරීම කියලා කියන්නේ කාර්යක්ෂමතාවය. එහෙනම් 21ට උත්තරේ 3. භෞතික ස්ථානයක් නොමැති වෙළඳපොළ අපි කියනවා මාකට් ස්පේස් කියලා. මාකටිං වලදී වාට කිව්වා වෙළඳපොළ අවකාශය කියලා. එහෙනම් 22ට උත්තරේ අංක 3. පහත සඳහන් ප්‍රකාශ අතුරින් ගනුදෙනුවක් නොවන්නේ ණයට ගැනීම ගනුදෙනුවක්, භාණ්ඩ තොගයක් 50000ක ගැනීම ගනුදෙනුවක්, විදුලි වියදම ගෙවපු ගනුදෙනුවක්. හැබැයි දක්ෂ කළමනාකරුවෙකු බඳවා ගැනීම ගනුදෙනුවක් නෙවෙයි. නිවැරදි ගිණුම් සමීකරණය පුතේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හිමිකම උක්ත වුණොතින් වත්කම් ඍණ වගකීම්. එහෙම ගන්නත් පුළුවන්. වගකීම් උක්ත වුණොතින් වත්කම් ඍණ හිමිකම් කියලා ගන්නත් පුළුවන්. මේ සමීකරණ තුනම හරි. බලමු. වත්කම් සමානයි වගකීමෙන් හිමිකම අඩු කළා හරියන්නේ නැහැ. මේ දෙකේ එකතුවක්නේ. නම් මේ ප්‍රකාශනය වැරදි. හිමිකම හැදෙනවලු වත්කමෙන් වගකීම අඩු කරාම. එහෙම නැත්නම් වගකීමෙන් වත්කම අඩු කරාම නෙමෙයි. වත්කම් සමානයි හිමිකම් ධන වියදම්. එහෙම එකක් නෑ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. අන්න නිවැරදි උත්තර. 24ට උත්තරේ 4. 25. අයිතිකරු 5000ක මුදල් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙන ගියේ නම් පෞද්ගලික ප්‍රයෝජනය ගැනීම ගෙන ගියේ නම් ගිණුම් සමීකරණයට ඇති කරන බලපෑම. පුතේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන ගියාම හිමිකම අඩු වෙනවා. ඒක හරි. ඊට පස්සේ අරන් ගියේ මුදල් නිසා වත්කමුත් අඩු වෙනවා. එහෙනම් වත්කම් අඩු වේ. ඒක හරි. හිමිකම් අඩු වේ. 25ට උත්තරේ අංක 2. මුදල්නේ අඩු වෙන්නේ. හිමිකමත් අඩු. සපුමල්ගේ ව්‍යාපාරයේ 2021 1.2 බඩු තොගයක් ණයට ගැනීම. බඩු තොගයක් ණයට ගැනීම. ණයට ගත්තත් අත්පිට ගත්තත් ගැනුම් ගිණුම හර. ණයට ගත්ත නිසා පුතේ ණය හිමි ගිණුම බැර. එහෙනම් එහෙම පිළිතුරක් තියෙන්නේ අංක 3. අත්පිට ගත්තත් ණයට ගත්තත් ගැනුම් ගිණුම හර. ඒක හොඳට මතක තියාගන්න පුතේ. අත්පිට විකුණනත් ණයට විකුණනත් විකුණුම් ගිණුම බැර ආදායම. ඒකත් මතක තියාගන්න. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු වර්ග කිහිපයක් X තීරුවේද එකට අදාළ මූලික පොත Y තීරුවේද තියෙනවලු. මුදල් ලැබීම් හා ගෙවීම්, මුදල් පොතේ, වෙළඳ භාණ්ඩ ණයට ගැනීම, නුම් ජර්නලය, වෙළඳ භාණ්ඩ ණයට විකිණීම, නුම් ජර්නලය, සුළු මුදල් ගනුදෙනු, සුළු මුදල් පොත. D
B A C B A D B A C උත්තරේ 3 27ට උත්තරේ sorry 27ට උත්තරේ 1 ව්‍යාපාරයක දුන්වට්ටම් 1000කින් වැඩිවීමට හේතු වන ගනුදෙනු දුන්වට්ටම 1000කින් වැඩි වෙන්න හේතුව දුන්වට්ටම වියදමක්නේ දුන්වට්ටම් වියදමකි වට්ටම දෙන්නේ කාටද කියලා ලියා ගන්නකො වට්ටම දෙන්නේ ණයගැතියන්ට ණය මේකෝසේ ඒවා දාලා 5000ක මිල ලකුණු කරපු භාණ්ඩ 4000කට මේ කියන්නේ පුතේ වෙළඳ වට්ටම් දැන් වෙළඳ වට්ටම් ඒව ගැන නෙමෙයි මේ 10000ක ණයගැතියෙකු වූ අනුරගෙන් 10% අන්න ඒක හරි 2000ක ණයගැතියෙකු වූ නාමල්ගෙන් 1000ක මුදල් ලැබීම ඉතින් රුපියල් 1000ක මුදලක් ලැබීම 2000ක ණයගැතියෙකුගෙන් 1000ක මුදලක් ලැබීම කියලා කියන්නේ ඉතුරු 1000 ලැබෙන්නේ නැහැනේ මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මම ගැටලුව විසඳන්නම් පුතේ මේකත් එක්ක 10000ක ණයගැතියෙකු අනුරගෙන් 10%ක වට්ටමකට යටත්ව මුදල් ලබයි මුදල් ලබා ගන්නකොටනේ වට්ටම දෙන්නේ ඒක නිසා මේ පිළිතුර තමයි නිවැරදි මෙතන පුතේ 2000ක ණයගැතියෙකු නාමල්ගෙන් 1000ක් මුදල් ලැබීම කියන්නේ ඉතුරු 1000 අපිට හිතන්න වෙනවා මොනවද කියලාද ලැබෙන්නේ නැහැ බොල් ණය කියලා 29 චාමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් ලග්නය 3000ක් වන අතර හැම මාසෙම 3000ක් ලැබෙනවා. මාසයේ අවසානයේ අත ඉතිරි වූ මුදල 700. 700ක් ඉතිරි. එහෙනම් පුතේ වියදම කීයද? 2300. ප්‍රතිපූරණය කරන්න කීයද? 2300ක් දුන්නම හරි. අවසානයේ ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලබාගත යුතු මුදල 2300. 29ට උත්තරේ 3. බැංකු ප්‍රකාශයක බැර තීරුවේ දැක්වෙන අයිතම. කාට හරි පුතේ බැංකු ප්‍රකාශනයේ බැර තීරුව කියලා එක තේරෙන්නේ නැත්නම් ටක් ගාලා මතක තියාගන්න මෙහෙම. බැංකු ප්‍රකාශනයක තීරුව බැර වෙනවා නම් අපේ බැංකු ගිණුම මේක හරට තියෙනවා. අපේ බැංකු ගිණුම කියන්නේ වත්කමක් නම් වත්කමක්නේ. ඒකේ හරට මොකක් හරි තියෙනවා නම් මතක තියාගන්න මුදලක් ලැබීමක්. අපි ගාව තියෙන account එකේ සල්ලි වැඩිවීම. වැඩිවීම. එතකොට මේ බැංකු ගාස්තු කියන්නේ මුදල් අඩු වෙන ගමන් චෙක් පොත් ගාස්තු අඩු වෙන එක. ස්ථාවර නියෝග අඩු වෙන එක. නමුත් චෙක් තැන්පතු කියන්නේ account එකේ සල්ලි වැඩි වෙන දෙයක්. එහෙනම් 30ට උත්තරේ අංක 1. 31 2021 1/28 දින ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා සීමා සහිත පුබුදු සමාගමෙන් 50000ක් වටිනා පරිගණකයක් ණයට ලබා ගන්නා ලදී. ණයට ලබා ගන්නා ලදී. මෙය සටහන් කරනු ලබන මූලික පොත වන්නේ. මෙය සටහන් කරනු ලබන මූලික පොත වන්නේ. අසීමා සහිත පුබුදු සමාගමෙන් 50000ක වටිනා පරිගණකයක් ණයට ගන්න. ඒ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගන්න. ගත්තේ ණයට ගෙවන්න ඕන. මුදල් පොතේ ලියන්න බෑනේ. වෙළඳ භාණ්ඩකුත් නෙවෙයි. ලෙජරේ ලියන්න කලින් නෙමෙයි අහන්නේ. මූලික පොතනේ අහන්නේ. එහෙනම් පොදු ජර්නල් 31ට උත්තරේ 3. 10000ක ගැනුම්මින් නොයසිය ගිණුම් පොත් වලින් සම්පූර්ණයෙන්ම මගහැරීම. පොත් වලින් සම්පූර්ණයෙන්ම මගහැරීම. බැලු බැලමට ඕනම දරුවෙකුට පේනවා ඒක අත්හැරිලා තියෙන්නේ. මග ඇරිලා. අත්හැරීමේ දෝෂයක්. 33 6000ක විදුලි ගාස්තු ගෙවීම මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත් විදුලි ගාස්තු ගිණුමේ සටහන් කර තිබුණේ 600ක් ලෙසය. ඔන්න බලන්නකො පුතේ. 6000ක විදුලි ගාස්තුව
හරටයි බැරටයි ලියවෙන්න ඕනනේ. මුදල් පොතේ නිවැරදිව සටහන් කරලා. මුදල් පොත 6000ක් බැර කරලා. හැබැයි විදුලි ගාස්තු ගිණුමේ හර කරලා තියෙන්නේ 600ක්. ඔයාලට පේනවද පුතේ මෙතෙන්ට තව 5400ක් එන්න ඕන බව? එහෙනම් අපි මොකද්ද කරන්නේ? 5400ක් විදුලි ගාස්තු ගිණුමට මොනව කරන්න ඕනද? හර කරන්න ඕන. විදුලි ගාස්තු ගිණුමට රුපියල් 5400ක් හර ඒක හරි. ඒක වැරදිනේ. ඒක වැරදි. එතකොට මේකේ අනිත් සටහන එන්නේ මුදල් පොතට එන්න ඕන. නමුත් මුදල් පොත වැරද්දක් නෑ. මුදල් පොත හරි. එහෙනම් කවුද බැර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම බැර 5400යි. විදුලි ගිණුම හර 5400යි. අවිනිශ්චිත ගිණුම බැර 5400යි. නිවැරදි පිළිතුර 2. 33ට උත්තරේ 2. 34 අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ලබාගත්තු 3000ක භාණ්ඩ ගැනීම. පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තු 3000ක භාණ්ඩ ගැනීම. ගැනිලි ගිණුමට දෙවරක් සටහන් කර ඇත. ගැනිලි ගිණුමට දෙවරක් සටහන් කර ඇත. එතකොට ගැනිලි ගිණුම හරණය පුතේ. මේ 3000 ගැනිලි හර 3000 ඔක්කොම 6000ක් හර ගැනිලි ගිණුමට. එහෙනම් එකක් අයින් කරාම ගැනිලි ගිණුම බැර 3000යි. කවුද හර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම හර 3000. එහෙනම් නිවැරදි පිළිතුර අංක 4. 35 තනි පුද්ගල ව්‍යාපාරයක් විසින් පිළියෙල කරනු ලබන ප්‍රධාන මූල්‍ය ප්‍රකාශන දෙක. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. වැරදි. තත්ත්ව ප්‍රකාශනය හරි මුදල් පොත වැරදි. මුදල් පොත වැරදි කොහොමද? හරි. මෙන්න මේ ප්‍රකාශන දෙක තමයි අපි හදන්නේ. 35ට උත්තරේ අංක 1. ලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. තොරතුරු ටිකක් දීලා තියෙනවා. ඒක ඇසුරෙන් අපෙන් අහනවා ජංගම නොවන වත්කම් වල වටිනාකම්. දැන් බලමු ජංගම නොවන වත්කම්. මේ තියෙන්නේ. ජංගම නොවන වත්කම්. ඉඩම්. ලී බඩු. මෝටර් රථ. එච්චරයි. 3 ලක්ෂයයි 6 ලක්ෂයයි 9 ලක්ෂයයි 9 ලක්ෂ 50,000. මේ ටිකේම එකතු 9 ලක්ෂ 50,000. මුළු ජංගම වත්කම් වල එකතුව. ඉතිරි තොගය ණය ගැති මුදල් බැංකු ශේෂය බලමු 30000යි 28000යි 54000යි 50000 8යි 4යි 12න් දෙක එකක් ඉතිරි 10යි 11යි 11යි 5යි 16,62,000යි 1 34 උත්තරේ අංක 1. ජංගම වත්කම් හා ජංගම වගකීම් අතර ඇති වෙනස. හරි. මේ තියෙන්නේ ජංගම වත්කම්නේ. දැන් අපි හොයමු ජංගම වගකීම්. එන්න ණය හිමි බැංකු අයිරාව උපචිත වියදම් 60යි 15යි 5යි කීයද 80. මේ දෙකේ වෙනසනේ යන්නේ 162කින් 80ක් අඩු වුණාම 8යි 82යි
82,000 පුතේ වෙනස. මේක ජංගම වත්කම්, මේක ජංගම වගකීම්. වෙනස 82,000. අයිතිකරුගේ හිමිකම කීයද කියලා අහනවා. පොඩි ප්‍රශ්න දෝෂයක් තියෙනවා අයිතිකරුගේ හිමිකම කවදටද කියලා කෙන ගැටලුවක් තියෙනවා. ඉතින් ගන්න වෙන්නේ මෙන්න මේ උත්තරේ. අයිතිකරුගේ හිමිකම ලක්ෂ 4. මොකද සුද්ධ ලාභය එකතු කරන්න මෙතන පුතේ තොරතුරු මදි. නැත්තම් පුතේ අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි හොයාගත්තා මෙන්න මෙහෙම හොයමු පුතේ අපි. වත්කම් ටික එකතුව බලමු. වත්කම් ජංගම නොවන වත්කම් තියෙනවා. නොවන වත්කම් 9,50,000. ජංගම වත්කම් තියෙනවා 1,62,000. මුළු වත්කම් තියෙනවා 1යි එහෙම එකක් ඉතිරි 11,12,000. හරිද? දැන් යමු ජංගම වගකීම් කොහොමද දන්න ඕනේ අපි අනිත් වගකීම් ටිකට යන්න. මේ තියෙන්නේ මම වගකීම් මෙතනින් ලියන්න. වගකීම් කොටස් දෙකක්. ජංගම වගකීම්, ජංගම නොවන වගකීම්. ජංගම වගකීම් අපිට ආවා 80,000. ජංගම නොවන වගකීම් තමයි මේ තියෙන්නේ. බැංකු ණය. ලක්ෂය. ඔක්කොම 1,80,000. දැන් බලමු පුතේ. සමීකරණයට අපි දාමු වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් 11,12,000. හිමිකමනේ දන්නේ නැත්තේ. වගකීම් තියෙනවා කොච්චරද අපිට ගත්තේ 1,80,000. හරි. ඉතින් මේක අඩු කරලා බලමු. ලක්ෂ 9,32,000. ඔව් එහෙම දෙයක් ගැන නෙමෙයි මේ අහන්නේ. ඒක නිසා මම මේ බැලුවේ හිමිකම අරගෙන 9,32,000. එහෙම දෙයක්වත් ගැන නෙමෙයි. අවුරුද්දේ අන්තිම හිමිකම ගැන නෙමෙයි අහන්නේ. ඒක නිසා මේ අහන්නේ අවුරුද්දේ මුල ප්‍රාග්ධනය ගැන. එතකොට පුතේ මෙන්න මෙතන තව සටහනක් තියෙනවා මේක. කැනිලි 1000. එතකොට ලක්ෂ 4ෙන් මේ 1000ත් අඩු වුණාම 3,99,000. උත්තරේ මේ උත්තරේ නෙමෙයි. නිවැරදි පිළිතුර අංක 7. 3,99,000. ජංගම නොවන වගකීම් වලට අයත් වන්නේ බැංකු ණය විතරයිනේ පුතේ අපිට ආවේ. එහෙනම් මෙන්න මේක උත්තර. බැංකු ණය රුපියල් ලක්ෂයකි. හොඳයි. එහෙනම් පුතේ අපි මෙතන
මේ මොහොතේ මේ වීඩියෝ එකෙන් විභාගයට අදාළව සියලුම දේවල් මතක් කරන්න බහුවර්ණ ප්‍රශ්න 80ක් සාකච්ඡා කරා. ඉතින් ඊළඟ ඔන්ලයින් පන්තියේදී ඊළඟ ඒ කියන්නේ ඔයාලගේ විභාගෙට කිට්ටු කරලා කරන මේකෙදී මම සාකච්ඡා කරනවා මෙන්න මේ වගේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න, මේ ලකුණු 20ක ප්‍රශ්න, ගිණුම්කරණයේ ප්‍රශ්න මේ තියෙන්නේ. සෝරි ගිණුම්කරණය නෙමෙයි ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙවර මම බලාපොරොත්තු වෙන විභාගයට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන විභාග අනුමාන ප්‍රශ්න කිහිපයකුත් දාලා තියෙනවා. අනුමාන කියලා කියන්නේ ඒ කියලා මොකද මේවා සාමාන්‍යයෙන් අවුරුදු 5ක 6ක පේපර් අධ්‍යයනය කරලා එතනින් නැති ප්‍රශ්න ටිකක් තමයි සමහර වෙලාවට මෙතන දාලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනවා. ඊට පස්සේ ගිණුම්කරණයේ ප්‍රශ්න, සමීකරණය ගැන, දිත්ව සටහන් ගැන, ඊට පස්සේ සමීකරණය සම්බන්ධ මේ තියෙන්නේ. ඊට පස්සේ මූලික සටහන් පොත් වලින් අභ්‍යාසය. ඊට පස්සේ මේ තමයි මම ඒ බලාපොරොත්තු වෙන ගිණුම්කරණයේ පැත්තෙන් එන්න ඕන ප්‍රශ්න. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය ලේඛන ගැන ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. ප්‍රශ්න 3ක් විතර දාලා තියෙනවා පුතේ. අවිනිශ්චිත ගිණුම, ඒ කියන්නේ වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න 3ක් දාලා තියෙනවා. බැංකු සැසඳුම් සම්බන්ධව ඔයාගේ දැනුම මතක් කරන්න ප්‍රශ්න 2ක් දාලා තියෙනවා වර්ග 2කින්. ඊට පස්සේ ලැබීම් ගෙවීම් ගිණුමට අදාළව ප්‍රශ්න 3ක් දාලා තියෙනවා. 3ක් නෙමෙයි 4ක්ම දාලා තියෙනවා. ඊට පස්සේ මූලකත්ව ප්‍රකාශන පිළියෙල කිරීම, ලාභ ප්‍රකාශන පිළියෙල කිරීමට ගැළපුම් සටහන් 4ටම අදාළව මම යම්කිසි ප්‍රශ්නයක් වෙනස් කරලා හදලා දීලා තියෙනවා. එතකොට ගැළපුම් සටහන් 4ම මේ ප්‍රශ්න සාකච්ඡා කරාම ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. හරි. අපි පුතේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රය අපි ඊළඟ ඔන්ලයින් පන්තිය දවසේ තමයි සාකච්ඡා වෙන්නේ. එහෙනම් ඔයා මේ MCQ ප්‍රශ්න 80 හොඳට අධ්‍යයනය කරලා ඉස්සෙල්ලා මේක තනියෙන් කරන්න. තනියෙන් කරලා මේ වීඩියෝ එක බලන්න. බලලා ඔයාගේ ලකුණු මට්ටම ඔයා තීරණය කරගන්න. හොඳයි. එහෙනම් පුතේ සියලු දෙනාටම ආයුබෝවන්. අපි ඊළඟ වතාවෙත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. හැමෝටම ආයුබෝවන්.